International trade and finance. Let's talk about the payment methods under international trade. There are 4 payment methods under international trade, such as advance payments, open accounts, documentary collection, documentary credit. සෙල ඉදිරියට සැලකුවොත් අනුරාධපුර එක්කෙනා බය විදිහට සැලකුවොත් එහෙමනේ ගොඩක් ලංකාවේ වෙන්නේ කොළඹට තමයි බඩු එන්නේ කොළඹෙන් අනුරාධපුරට බඩු ගන්නවා ගොඩක් කට්ටිය දුර මම ඩිස්ටන්ස් එක ඇතුළේ උදාහරණයක් විදිහට ඒකෝර අනුරාධපුර එක්කෙනාට කොළඹ යන්නම ඕනේ නැහැ බඩු ගන්න යාර පුළුවන් යා account එකට සල්ලි දාන්න දාලා රේ බඩු මේ ලොරියට පටවලා අනුරාධපුරට එවන්න කියන්නේ හරිද ඒතකොට එකම තියෙන රිස්ක් එක මොකද්ද මේ අනුරාධපුර එක්කෙනාට බඩු මෙයා දන්නේ එක්කෙනෙක් නම් අවුලක් නැහැ දන්නේ නැති එක්කෙනෙක් නම් බඩු වල තියෙන ක්වොලිටි එක ගැන ප්‍රශ්නයක් තියෙනවා රිස්ක් එකක් තියෙනවා ඒතකොට ඒ වගේ මේකෙත් දැන් හිතන්නකො චීනයේ ඉන්න මිනිස්සෙක්ගෙන් ලංකාවට බඩු යවනවා. එහෙම නැත්නම් ලංකාවේ මිනිස්සෙක්ගෙන් චීනෙට බඩු යවනවා. ඒතර ඔය රිස්ක් එක තියෙනවානේ. බඩු මොනවාද කියලා දන්නේ නැහැ. සල්ලි ගැන කතා කරන්නේ කොහොමද දන්නේ නැහැ. Tamanට සල්ලි හම්බෙන්නේ මොන විදිහටද දන්නේ නැහැ. මෙයා කියපු විදිහට මට සල්ලි දෙයිද? පස්සේ සල්ලි දෙන්නම් කියලා පොරොන්දු ඉල්ලනවා මෙයා. ඒ මට දෙන්න පුළුවන්ද? ක්‍රෙඩිට් වලට දෙන්න පුළුවන්ද? කෑෂ් වලට දෙන්න පුළුවන්ද? ඔන්න ඔය සම්බන්ධ ගනුදෙනු තියෙනවනේ සල්ලි ගනුදෙනු. සල්ලි ගනුදෙනු. බඩු එක්ක නෙමෙයි. හරිද? not with the goods only with the documents කියලා අපි කියන්නේ. මේ පේමන්ට් එක සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. මේකට අදාළ බඩු වලට සම්බන්ධ පේමන්ට් එක. කොහොමද යන්නේ කියන එක නම් මේ සම්පූර්ණ සබ්ජෙක්ට් එක කතා කරන්නේ. හරිද? ඒ නිසා බඩුත් එක පටල ගන්න එපා. එතකොට අනුරාධපුර එක්කෙනා කියන්න පුළුවන් මම මේ සරලව ගන්න ලංකාව ඇතුළේ කේස් එකක්. අනුරාධපුර එක්කෙනා කියන්න පුළුවන් ඔයා මට බට් එක දාන්න. බට් එක දාලා මේ මම උන්ට පස්සේ සල්ලි දෙන්නම්. ඒ මොකද යාගේ රිස්ක් එක කවර් කරගන්න බඩු වල ක්වොලිටි එක බලලා මම සල්ලි හරුවට යවන්නම් කියලා. හරිද? කොළඹ එක්කෙනා කැමති වෙනවද ඒකට? නැහැ. නෑනේ කැමති වෙන්නේ නෑනේ. එහෙනම් කොළඹ කියලා කියන එහෙම බෑ මට ඔයා සල්ලි ඇඩ්වාන්ස් එකක් දෙන්න ඉස්සෙල්ලාම. ඇඩ්වාන්ස් කියලා දෙන්න තේරෙනවනේ. මුලින් සල්ලි මට භාගයක් දෙන්න මම බට් එක ගෙවන්න. ඊට පස්සේ ඔයා බට් එක බලලා ඉතුරු ටික මට එවන්න. ඒතර එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් ඔය දැන් දෙන්නටම රිස්ක් එකක් තියෙනවනේ දැන්. ඕකට තමයි ඒගොල්ලෝ එනවා බැංකුවකට. හරිද? මෙතන ඉන්නවා අනුරාධපුරේ කතාව කෙලින්ම අපි චයිනා වලට මේව කරමු. චයිනා වල එක්ස්පෝර්ටර් කෙනෙක් ඉන්නවා. හරිද? හරිද? ලංකාවේ ඉන්නවා ඉම්පෝර්ටර් කෙනෙක්. හරිද? මේ එක්ස්පෝර්ටර් ඉම්පෝර්ටර් අතර මේ දෙන්න හම්බෙන්නේ කොහොමද? දැන් අනුරාධපුරේ චයිනා මේ කොළඹ එක්කලා හම්බුණා වගේ ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්නවා මේ ඉම්පෝර්ටර්. අපි ඕගොල්ලෝ මොන හරි බඩු ගෙන්නන්න ඕනේ චයිනා වලේ. මොන ෆෝන්ස් කියන්නකෝ. වා ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා eBay හරි මොකක් හරි බල්ක් එකක් විතර ගෙන්න ගන්නවා. ඒක නෙවෙයි eBay වලින් ගෙන්න ගන්න පුළුවන්. බල්ක් එකක් වඩා ක්වොන්ටිටි එකක් ඕන කියලා එයා එක්ස්පෝර්ටර්ත් එක්කලා කතා කරනවා ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන එක්ස්පෝර්ට් එකනේ. ඔයා දන්නේ යාගේ ට්‍රස්ට්වර්තිකම මොකක්ද කියලා. එක්ක කලින් වගේ අලුත් එකකින් පේමන්ට් මේ ෂිප්මන්ට් එකක් අරන් ඉන්න පුළුවන්. ඒ වගේ තියෙනවා නම් එයා පොඩි මේකක් තියෙනවා. මේ දෙන්න අඳුරන්නේ නැති පාටි දෙකක්. ඒක තමයි දෙන්න රිස්ක් එක ප්‍රශ්නේ. සල්ලිත් එක ගනුදෙනු කරන්න අඳුරන්නේ නැති පාටිස් එකලා බඩු එහෙම යනවා. ඒක තමයි ප්‍රශ්නේ. මේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් අර විදිහට කතා කරලා ඉන්ටර්නෙට් එක කරා කරලා ඒව ගහ ගන්නවා සේල්ස් ඇග්‍රීමන්ට් එකක්. හරිද? සේල්ස් කොන්ට්‍රැක්ට් එකක්. හරිද? මම මේ කතා කරන්නේ එකක් දෙකක් නෙමෙයි බඩු ෆෝන් එකක් දෙකක් නෙමෙයි මහා පරිමාණ කියන්නේ මේගොල්ලෝ පේමන්ට් එක සම්බන්ධව. හරිද? සේල්ස් ඇග්‍රීමන්ට් එකක් කරනවා. සේල්ස් කොන්ට්‍රැක්ට් එක වෙන්නේ සේල්ස් කොන්ට්‍රැක්ට් කියලා කියනවා. සේල්ස් කොන්ට්‍රැක්ට් එකේ තියෙනවා සෙල්ලර් කවුද? බයර් කවුද? ඒ දෙන්න අතර ඇග්‍රීමන්ට් එක. අපි බැංකුවට දාලත් යන්නේ නැහැ. ඒක සෙල්ලර් ඇන්ඩ් බයර්. හරිද? ඒ දෙන්නගේ කොන්ට්‍රැක්ට් එක. ඒකේ තියෙනවා සෙල්ලර් කවුද? බයර් කවුද? කොහෙන්ද මේ බඩු එන්නේ? ඒ කියන්නේ ෂිප්මන්ට් එක කොහෙන්ද වෙන්නේ? අපි ඒකට කියනවා ලෝඩර් පෝට් මේ ලෝඩින් පෝට් එක කියලා. හරිද? හරිද? පෝට් ඔෆ් ලෝඩින්. කොහින්ද බඩු දාන්නේ? පෝට් ඔෆ් ඩිස්චාර්ජ් එක කොහෙද? කොහෙද බඩු එන්නේ? ඒතකොට ඒ අතරමඟදී මේක මේ ඉන්ෂුරන්ස් එක කරන්නේ කවුද? හරිද? ඉන්ෂුරන්ස් බඩු නැවේ දෙන්නේ බඩු, ෆ්ලයිට් එකේ දෙන්නේ බඩු. ඒ ඔක්කොම මේ සේල්ස් කොන්ට්‍රැක්ට් එකේ තියෙනවා. නැවේ එනවනම් ෂිප්මන්ට් එකක්, ෆ්ලයිට් එකේ එනවනම් යා ෂිප්මන්ට් එකක් කියලා කියනවා. හරිද? එතකොට ඒක අතර ඒක අතුරු දිනවා තමයි මේක අද නැවේ එනවනම් ඒකට ෆ්‍රේට් චාර්ජ් කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ අපි ලොරි එක බඩු ආවත් අපි යාර ගෙවන්න බෑ සල්ලි. ඒ වගේ තමයි නැවෙත් ඒකට කියනවා ෆ්‍රේට් චාර්ජ් එක කියලා. හරිද? ඒක කවුද ගෙවන්නේ? සෙල්ලර්ද බයර්ද ගෙවන්නේ? ඔක්කොම ගෙවන්නේ සේල්ස් කොන්ට්‍රැක්ට් එකේ උඩ ඇග්‍රී වෙනවා. හරිද? ඒතර මොන පේමන්ට් ටර්ම් එකකටද ගෙවන්නේ? ඔන්න උතන තමයි බැංකුව වල වෙන්නේ. හරිද? මොන පේමන්ට් එකකටද? එක්ස්පෝර්ටර් ඒ කියන්නේ සෙල්ලර් ඉල්ලනවා බයර්ගෙන් ඔයා මට ඇඩ්වාන්ස් එකක් දෙන්න. හරිද? ඔයා මට ඇඩ්වාන්ස් එකක් දෙන්න. මම බඩ් ටික ප්‍රොසෙස් කරලා ඇඩ්වාන්ස් එකෙන් බඩ් ටික හදලා ඉවරලා මම නැවට දාන්නම්. නැවට දාලා මම වල ડોකියුමන්ට්ස් ගන්න. උන ડોකියුමන්ට්ස් කියලා වචන උඩ ගන්නවා. ડોකියුමන්ට්ස් කියලා වචනයක් අපි කිව්වා. එතකොට ඒකේ මුලින්ම සේල්ස් කොන්ට්‍රැක්ට් එකකින් ඒගොල්ලෝ පේමන්ට් කියන එකට එනවනේ. මේ දෙන්නට දෙන්න ෂුවර් නැති ඉඳලා ඒගොල්ලන්ට
බෑ ඒගොල්ලන්ගේ accounts වල සල්ලි උමාර කරගන්න. මොකද ෂුවර් නැති ඉඳලා. ඒතකොට මේගොල්ලෝ යනවා බැංක් එකකට. මම මේ සරලව කියන්න කතාව. ඉස්සෙල්ලා මේකේ මොකද්ද මේ කතාව තේරුම් ගන්න බෑ. මේක ඇතුළේ තියෙන ඒවා තේරුම් ගන්න කලින් හරිද? ඉම්පෝර්ට් එකේ බැංක් එකට එනවා. මෙතන තියෙනවා එක්ස්පෝර්ට් එකේ බැංක් එක. හරිද? එතකොට මේ දෙන්න කියනවා මට සල්ලි වන්නත් බෑ. මෙයා කියනවා අරයා කියනවා මට පස්සේ සල්ලිත් එපා. එහෙම කරන්න බෑ. මේ දෙන්න කතාව වෙනවා මේ සේල්ස් ඇග්‍රීමන්ට් එකේ. එහෙනම් ඔයා යනවා වගේ බැංකුවට. ඉම්පෝර්ට් එකේ වගේ බැංකුවට යන්න. ගිහිල්ලා මට පේමන්ට් එක ගැන බැංකුවත් එක්ක කතා කරලා කියන්න. එතකොට ඒ වෙන පේමන්ට් එක ගන්න කොටස් 4කට බෙදෙනවා ඔය. හරිද? 5කට කියලා කියන්න පුළුවන්. කොටස් 4කට බෙදෙනවා මේ පේමන්ට් එක ගැන කතා කරන විදිය. එකක් තමයි ඇඩ්වාන්ස් පේමන්ට් මෙතඩ් එක. හරිද? ඒ කියන්නේ ඉම්පෝර්ට් කියන මේ සේල්ස් කොන්ට්‍රැක්ට් එකේ කියන ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් එක TT කරනවා සල්ලි. අපි TT කරන්නේ TT වගේම ඩ්‍රාෆ්ට් එකක් යවන්නත් පුළුවන්. ඒක අපි කියන ඇඩ්වාන්ස් වල කලින් සල්ලි වුණා බඩු වෙන්න කලින්. මෙයාට සල්ලි බඩු මේ ඉම්පෝර්ට් බැංකුවට එනවා TT එක ප්‍රොසෙස් කරනවා. ඒක ඔක්කොම දන්නවනේ TT එක ප්‍රොසෙස් කරනදී TT එක ප්‍රොසෙස් කරනවා එක්ස්පෝර්ට් එක නමට එක්ස්පෝර්ට් එක account වලට සල්ලි යනවා. මේ TT එක ප්‍රොසෙස් කරන ප්‍රොෆෝමා ඉන්වොයිස් කියන එක බේස් කරලා අපි. සේල්ස් කොන්ට්‍රැක්ට් එකෙන් පස්සේ එන්නේ ප්‍රොෆෝමා ඉන්වොයිස් කියන එක. හරිද? ඒ කියන්නේ කලින් ඉන්වොයිස් එක. සේල්ස් කොන්ට්‍රැක්ට් එකේ දෙන්න අතර ප්‍රොෆෝමා ඉන්වොයිස් එකෙන් ඉන්වොයිස් කරගන්නවා. මේකේ charges කවුද ඔක්කොම ටික ඉන්වොයිස් කරගන්නවා ඒගොල්ලෝ. හරිද? ඊට පස්සේ මේක මම TT කියවනවා එක්ස්පෝර්ට් එක එක්ස්පෝර්ට් කරන්නේ එක්ස්පෝර්ට් කරන්නේ යා බට් ටික දෙනවා කොහෙද? කොහෙද? හා? නැවට හරි ෆ්‍රේට් එකට නෙමෙයි. එයා ෂිප්මන්ට් එකට සී ෂිප්මන්ට් එකට ඒකට ඇග්‍රිගේට් වෙද්දී බොට් ටික දානවා. නැවට දානවා කියන්නේ නැවට දාලා මෙයාට හම්බ වෙනවා එක්ස්පෝර්ට් එක නැමෙයි මොකද හම්බ වෙන්නේ? හා? හා? BL එක. නවබාරමත කියන්නේ. ඒ කියන්නේ අපි බඩු නැවට දැම්මම නැවෙන් දෙන එවිඩන්ස් එක තමයි ඩොකියුමන්ට්ස් වලට අපි ලොරි එකකට බඩු දුන්නාම රිසිට් එකක් දෙනවනේ. මේක මෙහෙට ඩිලිවර් කරනවා කියලා කුරිය එකට දෙන්නේ. ඒ වගේ මේ ෂිපින් එකට දෙනවා. ෂිපින් එකෙන් මෙයාට දෙනවා BL එක. හරිද? බිල් ඔෆ් ලේඩින් එක. මෙයා මේ BL එකත් එක්කලා commercial invoice, packing list, තව අදාළ එක සර්ටිෆිකේට්ස් එනවා, ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට්ස් මම ඔක්කොම ටික අදලි කරලා මෙයා මේ ડોකියුමන්ට්ස් මෙන්න මේකට තමයි අපි මොනවද? ඩොක්ස් කියන්නේ, ડોකියුමන්ට්ස් කියන්නේ. හරිද? මේ ડોකියුමන්ට් සෙට් එක ඉම්පෝර්ට් දෙවනවා. TT එකේ. ඒතර බැංකුවක් සම්බන්ධ වුණාද? ඔව් සම්බන්ධ වුණා TT ගවන්න. ડોකියුමන්ට් ආයේ බැංකුව හරහාද? හා? නෑ. එක්ස්පෝර්ට් බට්ටි නවට දානවා ડોකියුමන්ට්ස් එක මෙයාට එනවා. ડોකියුමන්ට්ස් අය මෙයාට එවන්නේ ඉම්පෝර්ට් එක. එයාට ක්ලියර් කරගන්න ડોකියුමන්ට්ස් එක ඕනේ. BL එක තමයි මේන් ડોකියුමන්ට් එක. BL එකේ තමයි goods වල title එක තියෙන්නේ. title of goods කියන එකයි receipt of evidence කියන එක. හරිද? ඒ කියන්නේ නැවට හම්බුණා කියලා evidence එකයි මේ goods වල title එකයි document එකක් එක. ඒක negotiable document එකක්. check එකක් වගේ අපි කියන්නේ negotiable කියන්නේ. ඒක කාටද endorse කරලා තව එක්කෙනෙකුට බාර දෙන්න පුළුවන්. තව එක්කෙනෙකුට endorse කරලා තව එක්කෙනෙකුට දෙන්න පුළුවන්. හරිද? ඒකේ exporter කවුද consign එක importer කවුද ඔක්කොම ටික තියෙනවා. ඒ BL එක order කරන්න පුළුවන් check එකක් වගේ. order කරොත් ඊපස්සේ endorsement එකක් ගහලා තව කාටද දෙන්න පුළුවන් check එකක් වගේ. පැහැදිලි සල්ලි මාරු කරන්නේ නෙමෙයි ඔය. හරිද? බඩු වල ටයිටල් එක ට්‍රාන්ස්ෆර් කරන්න. හරිද? එහෙම කරන්න පුළුවන්. ඒ BL. එතකොට ඒ BL ටයිප් වර්ග ගොඩාක් තියෙනවා. අපි වෙන කතා නොකරමු. හරිද? ඒක වෙනම අපි කතා කරමු කතා දවසක් දාගෙන. ඊට පස්සේ මේක ඇවිල්ලා ඇඩ්වාන්ස් පේමන්ට් කියන එක පැහැදිලි නේ TT යන කතාව. ඊට පස්සේ මේකේ තියෙන රිස්ක් එක ඇවිල්ලා මේ ඉම්පෝර්ටර්නේ. ඉම්පෝර්ටර් කියනවා මට බෑ සල්ලි වන්න මුලින්. මට ඔය ඩොකියුමන්ට්ස් ඒවා දෙන්නත් දන්නෙත් නෑ. බැංකුවට ගිහලා TT යවුවම කිලිම අපි 103 එකක් තමයි ඒකට යවන්නේ. 103 කියන්නේ shift එක කරා තමයි මැසේජ් එකක් අපි යවන්නේ. හරිද? 103 කියන්නේ ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් එකක් යවනවා ඉම්පෝර්ට් එකේ account එකට, එක්ස්පෝර්ට් එකේ account එකට. කිලිම බැංකුවෙන් එයාගේ account එකටම සල්ලි වැටෙනවා. ඩොක් ගාය හෝල්ඩ් කරන කතාව මේ shipment මේ සල්ලි මොකටද දෙන්නේ? මොකුත් අහන්නේ නෑ. හරි? එක්ස්පෝර්ට් නේ. ඊට පස්සේ මෙයාගේ රිස්ක් එකකින්ද මෙයා කියනවා එහෙම බෑ. ඔයා මෙහෙම කරන්න. ඔයා shipment එක හදන්න. හරිද? හදලා ඔයා මේ ડોකියුමන්ට්ස් එක මගේ බැංකුවට එවන්න. ඒ කියන්නේ BL එක කියන එක දැන් ඔළුවේ තියාගන්න BL එක මේ ලංකාවේ එක්කෙනාට ක්ලියර් කරගන්න BL එක ඕනේ. ඩෙලිවරි ඕඩර් එකක් ගන්න BL එක ඕනේ යාට. ඩෙලිවරි ඕඩර් කියන එක පැහැදිලිනේ ඩෙලිවරි ඕඩර් කියන්නේ අපි ලීස් හොදන DO එක. DO එක කියන්නේ යාට ඩෙලිවරි ඕඩර් එක හම්බ වෙනවා කියන එකනේ. BL එක බේස් කරලා තමයි අදාළ ඉම්පෝර්ටර් BL එක හම්බෙන්නේ. මේ DO එක හම්බෙන්නේ. හරිද? ඒකට මේ shipping line එකේ agent line නවා. shipping agent තමයි ෆෝඩින් කම්පනීස් වල කරන්නේ ඔය තමයි.
හරිද? එතකොට මෙයාගේ රිස්ක් එකකින්ද කියන ඔයා නැවත බොට් එක දාන්න අර විදිහටම ડોකියුමන්ට්ස් එක හදන්න. ડોකියුමන්ට්ස් එක කොහොම ඔයාලා ඔලුවට එන්න ඕනේ BL commercial invoice packing list වලට. packing list කියන්නේ බඩු පැක් කරලා දින විදිය සරල ડોකියුමන්ට්ස්. සමහර ડોකියුමන්ට්ස් සමහර බඩු වලට අදාළ මස් ડોකියුමන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ රෙගුලර් ડોකියුමන්ට්ස් can fish නම්මනම් වලට වාහන වලට හරිද? ඔයාලට දාලා ගන්න ඕන pre-shipment අර inspection certificate ජාය certificate කියලා මොකද කියන්නේ? වාහන ඉස්සරහා ගහලා තියෙනවා ජාය කියලා අන්නේ certificates export license certificates නම්මනම් ඕවා translation certificate ඔය ඔක්කොමත් එක්කලා මේ ડોකියුමන්ට්ස් එක හදලා කියනවා ඔයා මේ ડોකියුමන්ට්ස් එක හදලා මට ඒක ක්ලියර් කරගන්න ඕනේ. ඔයා මගේ බැංකුවට එවන්න. එතකොට එක්ස්පෝර්ට් එයාගේ බැංකුවට දෙනවා ડોකියුමන්ට්ස් එක. හරිද? එක්ස්පෝර්ට් එකේ බැංකුවට දෙනවා ડોකියුමන්ට්ස් එක. දීලා කියනවා ඉන්ස්ට්‍රක්ට් කරනවා ඔයා මේ ડોකියුමන්ට්ස් එක ඉම්පෝර්ට් මගේ ලංකාවේ ඉන්නවා එයාට එවන්න. ඉන්ස්ට්‍රක්ට් කරනවා. එතකොට මේ එක්ස්පෝර්ට් එකේ බැංකුව ડોකියුමන්ට් ටික ලංකාවට එවනවා. හරිද? දැන් බොට් එක කොහෙද නැවේ? ලංකාවට එන ගමන්. එක රට අනුව දවස් ගාන වෙනස් වෙනවා. දවස් 20 21 14 15 එක රට අනුව වෙනස් එක්ස්පෝර්ට් එක රට අනුව වෙනස් වෙනවා. ડોකියුමන්ට්ස් එක කුරියර් එකේ දවස් දෙකකින් තුනෙන් එනවා. හරි DHL එක කුරියර් එකේ ડોකියුමන්ට්ස් එක ලංකාවට එනවා. දැන් මම අපිට බැංකුවට ලංකාවට එනවා ඔක. අපි දැන් ඉම්පෝර්ට් එකේ බැංකුව විදිහට අපි ඉන්නවා. ආවම මේ පැහැදිලි නැත්නම් කියලා කතා කරන්නේ. නැත්නම් ওই කතාව නැත්නම් තේරුම් ගන්න ඕනේ. හරිද? තේරුණාද නැත්නම්? අවුරුන්නේ මෙතන මේ ડોකියුමන්ට්ස් එක මෙයාට තියෙන ડોකියුමන්ට්ස් වල තියෙනවා මම කොහොමද මෙයා මෙතනට දෙන්න ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් එක කියලා ඉන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්පෝර්ටර් එයාගේ ඉන්ස්ට්‍රක්ෂන් පේජ් එකක් හදලා එයා ඒ ડોකියුමන්ට්ස් එක එක්ස්පෝර්ටර් බැංකුවට දෙනවා මට මේ ડોකියුමන්ට්ස් එක මෙන්න මෙයා ඒ ඉන්ස්ට්‍රක්ෂන් කියන්නේ එතන තියෙනවා මොන බැංකුවට දෙවන්න ඕනේ ඉම්පෝර්ටර් කවුද මේකේ ඩොලර් වැලියු එක කීයද මේකේ මේ මොන ડોකියුමන්ට්ස් මේකේ තියෙන්නේ මේ සෙට් එකේ කියලා කවරින් ෂෙඩියුල් එකක් අපි කියන්නේ කවරින් ලෙටර් එකක් හදලා මෙමෝ එකක් වගේ කවරින් ලෙටර් එකක් හදලා කවරින් ලෙටර් එකේ ડોකියුමන්ට්ස් එක ඇටච් කරලා අපිට කුරියර් වෙනවා ડોකියුමන්ට්ස් 10ක් විතර නවතනවා ඒක වගේ ડોකියුමන්ට්ස් හරිද ඒක ඇතුළට BL ඉන්වොයිස් ඔක්කොම ටික තියෙනවා හරිද මේ ડોකියුමන්ට් ටික මෙතන සද්දි මේ ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවනේ ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා මේ දින මේ සේල්ස් කොන්ට්‍රැක්ට් එකකින් මුලින් ඇග්‍රී වෙනවනේ එන්න මේකට ඔයා මට කෑෂ් වලින් දෙන්නේ ක්‍රෙඩිට් වලින් දෙන්නේ සරලව කෑෂ් ක්‍රෙඩිට් ණයටද සල්ලි වලටද හරිද දෙද්දි මේ ඉන්ස්ට්‍රක්ෂන් වල තියෙනවා මේ ડોකියුමන්ට්ස් මෙයාට දෙන්න ඕනේ ඉම්පෝර්ට් එක බැංකුව ඉම්පෝර්ට් එක දෙන්න ඕනේ කෑෂ් වලටද ක්‍රෙඩිට් වලටද හරිද කෑෂ් වලටද ක්‍රෙඩිට් වලටද ඒක ඇග්‍රී වෙන්නේ මේ සේල්ස් කොන්ට්‍රැක්ට් එකකින් මේ දෙන්න ඒකට අදාළ ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා මෙයා හදලා ડોකියුමන්ට්ස් එක එකතු කරලා මෙතෙන් දෙවන්න ඔයගොල්ලෝ ඉම්පෝර්ට් එක දෙන්න ඕනේ මේක කෑෂ් වලටද ක්‍රෙඩිට් වලටද කියලා හරිද ඒ කෑෂ් වලටද ක්‍රෙඩිට් වලටද කියන එකෙන් තමයි මෙන්න මෙතන ඊළඟ ටර්ම් එක කියන්නේ අපි මේකට කියනවා documentary collection කියලා හරිද එන්නේ මේ collection කියන්නේ මේ document set එක collection කියලා කියන්නේ අන්න ඒකට හරිද document set එක දෙන්න ඕන විදිය මේ instruction කොටේ තියෙනවා එතකොට මේ documentary collection කියන එකේ cash වලටද credit වලටද කියලා තියෙනවනේ අපි cash වල නම් කියනවා documents against මොකද payment credit නම් කියනවා documents against acceptance ඔන්න අලුත් වචනයක් කියන ගත්තා acceptance payment කියන එක පැහැදිලිවම cash කියන එකට credit නම් acceptance හරිද දැන් ඔලුවට එන ප්‍රශ්නේ මොකක්ද කියන්න එතකොට තමයි මේක ඉගෙන ගන්න කියන්නේ document cash නම් මෙයා import එකේ බැංකුව importer documents එක දෙනවා DP විදියට මෙයා සල්ලි දෙනවා හරිද document එක රිලීස් කරනවා import එකේ බැංකුව importer මම import එක කරනවා මට documents විදියට මගේ account එකට debit කරනවා ඒ සල්ලි ටික collect කරලා importer export එකේ import යවනවා exporter මේ import එකේ බැංකුව export එකේ බැංකුවට යවනවා export එකේ බැංකුව ඒ සල්ලි export එක දෙනවා පැහැදිලිද cash නම් credit නම් මොකද කරලා සල්ලි යන්නේ නැහැ credit නම් export නේ risk එක තියෙන්නේ දැන් මේකේ importer risk එකක් නැහැ documents එක ගන්නවා බඩු වල risk එක තියෙනවා මොන බඩු වෙනවද කියන එක ඒක අදාළ නැහැ බැංකුවට හරිද importer මේ documents එක දෙනවා සල්ලි ගන්නවා import එකෙන් ඒ සල්ලි බැංකුව අපි බැංකුව විදිහට අපි සල්ලි collect කරලා අපි exporter යවනවා export එක බැංකුවට යනවා export එක බැංකුව exporter සල්ලි දෙනවා හරිද එතකොට credit නම් මොකද්ද risk එක කාටද risk එක මොකද්ද risk එක හරිද exporter risk එක හරි එතකොට exporter risk එක අඩු කරන්න මොකද්ද පුළුවන් යාර වෙන්නේ මොකද්ද දැන් අපි කාටද නැහැට සල්ලි දෙනවා නම් ඔය මොකක්ද දැන් ගන්න ඈ
කියන්නේ ලෝන් එක ඉල්ලන ගන්නකො මොකක් හරි පොලි මුදලාල මොකක් හරි පොලිට මාකට් පොලි මුදලාල ඉන්නේ ඒක සිගරට් මොකක් හරි සිගරට් තියන්න මොකක්ද සිගරට් තියාගන්න චෙක් එකක් ප්‍රොපර්ටි එක කොහොම හරිනේ චෙක් එකක් කියන්නකො සමහර කට්ටිය ඕපන් චෙක් තියාගන්න ඕනේ චෙක් මාරු කරනවා කියලා කියන්නේ අන්න ඒ වගේ මේ ડોකියුමන්ට්ස් ඇතුළේ තියෙනවා බිල්ස් ඔෆ් එක්ස්චේන්ජ් එකක් චෙක් එකක් බිල්ස් ඔෆ් එක්ස්චේන්ජ් එකක් නේ BOE කියලා අපි කියන්නේ බිල්ස් ඔෆ් එක්ස්චේන්ජ් ඇක්ට් එක යටතේ නේ කියන්නේ හරිද ඒතර බිල්ස් ඔෆ් එක්ස්චේන්ජ් එකක් තියෙනවා බිල්ස් ඔෆ් එක්ස්චේන්ජ් එක දෙන්නෙක් ඉන්නවා කවුද drawer and drawing check එක drawer and drawing ඉන්නවනේ drawer drawing pay ඔය ටික තියෙනවනේ ඒ වගේ bills of exchange එකක් වැඩි හිතන්නව check එකක් වගේ bills of exchange එකක් එවනවා ඒකේ drawer drawing ඔක්කොම ටික ඉන්නවා check එකක් වගේ drawer කියන්නේ කවුද ලියන එක නා කවුද ලියන්නේ මේක exporter තමයි drawer drawing කවුද import නෙමෙයි importer තමයි drawer බැංකුව සම්බන්ධද හා අනේද දැන් මේ තමයි තේරෙන්නේ මේ කතාව මේ ප්‍රශ්න වලින් බැංකුව සම්බන්ධද බිල්ස් ඔෆ් එක්ස්චේන්ජ් එක ඇතුලේ බැංකුව ඉන්නවද ඔව් චෙක් එක නම් බැංකුව හරහා යන්නේ මේකේ බැංකුව සම්බන්ධයක් නැහැ ඒක දැන් අපි බැංකුවකින් තමයි චෙක් ලංකාවේ තියෙන්නේ ඒත් දැන් අපි මේ කොමිෂන් මොකක් කරේ ඕගොල්ලෝ පොරොන්දු පත්‍රයක් කියලා ගන්න මේ වෙන කට්ටිය ණයට දෙද්දි අන්න ඒ වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ එක්ස්පෝර්ටර් ඩ්‍රෝ කරනවා බිල්ස් ඔෆ් එක්ස්චේන්ජ් එක ඉම්පෝර්ටර් ඩ්‍රෝ කරනවා හරිද ඒක ඉම්පෝර්ටර් ඩ්‍රෝ B එක්ස්පෝර්ටර් drawer ඒ දෙක පැහැදිලි drawer විට bills of exchange එක දෙනවා. ඒ bills of exchange එක මේ cash එක ඉදිරියට ඕන වෙනවද? සල්ලි එනවනේ. සල්ලි එනවා bills of exchange ඒ documents එක bills of exchange එක එනවා. හරිද? bills of exchange එකක් එනවා cash වල ආවත් එනවා. මේක මේ bills of exchange එකේ tena එකක් තියෙනවා documents against payment කියලා. ඒකට credit period එකක් නැහැ. හරිද? ඒ BOE bills of exchange එක ඇතුළේ තියෙනවා කොච්චර දවසකින්ද ගෙවන්නේ? කවුද කාටද ගෙවන්නේ? කොච්චර credit period එකක් තියෙනවද? ඒ ක්‍රෙඩිට් පීරියඩ් එකේ තියෙන්නේ මොන දවසේ ඉඳන්ද? හරි. BL එකේ දවසේ ඉඳන් වෙන්න පුළුවන්. ඉන්වොයිස් එකේ දවසේ ඉඳන් වෙන්න පුළුවන්. අපි කියමු 60 days BL කියලා. ඒතර 180 days BL, 180 days invoice, 180 days site, 60 days site. ඒ කියන්නේ documents දැකලා දවස් 90කින් BL එකේ shipment date එක කියන දවස් 60කින් ඔය එක එක terms තියෙනවා ඒකට. ඒගොල්ලෝ ඒක sales contract එකේ agree වෙන විදිහ ඒක. හරිද? ඒතර bills of exchange එක මෙතනට එනවා. import එක බැංකුවට දැන් පැහැදිලිනේ. ඒතර මේක cash නම් සල්ලි අරගන්නවා credit නම් ඉතින් document against acceptance නම් bills of exchange එක අස්සම් කරන්නේ කවුද import එකේ මේ documents දෙද්දි import එකේ බැංකුව import documents දෙද්දි නිකන් දෙන්නේ සල්ලි ගන්න නැහැ නේද හරිද සල්ලි ගන්න නැහැ නේ ඒතර මෙයා liable import එකේ බැංකුව අනිවාර්යයෙන් bills of exchange එක මෙයා draw විදිහට අස්සම් කර ගන්න ඕනේ ඒ කියන්නේ මෙයා ඇවිල්ලා accepted කියලා seal එක ගහලා bills of exchange එකේ sign කරලා අපිටයි දෙනවා හරි ඕකේ සිග්නේචර් වෙරිෆයි කරන්න ඕනේ. ඒවා වෙනම කතා. ඒවා වෙනම මේක සදාලා නීති තියෙනවා අපි ඒවා වෙනම කතා කරමු. හරිද? ඒක වෙනම දවසක් ගන්න කතා කරන්න ඕනේ. bills of exchange එක අස්සම් කරලා ඒතකොට සික්යුරිටියක් තියෙනවා. ඒතකොට import එක බැංකුව bills of exchange එක තියා ගන්නවා. හරිද? documents එක දෙනවා. හරිද? මේ bills of exchange එකේ තියෙනවා මොන දවසද payment එක ගෙවන්නේ. sales contract එක agree වෙච්ච විදිහට ඒ දෙන්න මොන දවසද payment එක ගෙවන්නේ. 60කින්ද 90කින්ද 180කින්ද එහෙම කියලා. එදා දවසට අපි කියමු දවස් 8ක් ගියා කියලා. දැන් මෙයාට import එක bills of බැංකුවේ bills of exchange එක තියෙනවා documents එක release කරලා. මෙයා documents එක customs වලට අරන් ගියා import බොට් ටික warehouse එකට ගත්තා. හරිද? ඒතර බොට් ටික එයා ඉවරයි වැඩේ යාගේ. එයා බොට් ටික විකුණලා හරිද? බොට් ටික විකුණලා බොට් ටික විකුණලා සල්ලි අරන් ඇවිල්ලා import බැංකුවට කියනවා මම බොට් ටික වික්කා. my credit period එකේ ඉඳන් දවස් 90යි. මට දැන් මේ සල්ලි ටික යවන්න ඕනේ අර export එකට. හරිද? එහෙම ඇවිල්ලා කියන හොඳ කට්ටිය ඉන්නවා. ඉතින් අල්ලේ වුණ හොඳ කට්ටිය ඉන්නවා. මේ ඩිෆෝල්ට් කරලා කියන්න මොකද්ද තියෙන සිකියුරිටි එක උඩ? මෙන්න මේ bills of exchange එක. බැංකුව විදිහට අපිට තියෙන්නේ අපේ liability තමයි. ඕගොල්ලෝ මේක මම මේ කතාව කියද්දි ඊළඟ payment term එකක් තේරුණා ඕගොල්ලන්ට. හරිද? බැංකුව විදිහට අපේ liability එක තමයි මේ bills of exchange එක මේගොල්ලෝ අස්සම් කරලා bills of exchange එක bills close කරලා documents close කරලා මේක export එක බැංකුවට යනවා. ඒගොල්ලෝ legal action ගන්නවා embassy කරලා වෙනම ගන්නවා. බැංකුව සම්බන්ධයක් නැහැ. දැන් මේකෙදි තියෙන මේ දැන් පළවෙනි එක ඒතර මොකක්ද අපි කතා කරේ ඇඩ්වාන්ස් පේමන්ට්. හරිද? දෙවෙනි එක මොකද්ද? document collection එක ඇතුලේ දෙකක් තියෙනවා. මොකද්ද? cash DPD. හරිද? DPD මේ ඔය දකින්නත් හම්බෙන්නේ දෙන්නේ අපිට. මේ කවදාද හම්බුනොත් ඔබට තේරෙයි. DPD එක දෙකක් තියෙනවා. ඒක credit cash කියන වල තියාගන්න. හරිද? credit නම් මොකද්ද document එක ඕනනේ? bills of exchange එක DA හරි. credit නම් මොකද්ද document එක ඕනනේ? bills of exchange එක.
හරි. එතකොට දැන් මේකෙදි කාටද රිස්ක් එක තියෙන්නේ? මේ අපි කතා කරමු දෙවෙනිට පළවෙනි ටර්ම් එකේ රිස්ක් එක බයර්ගේ. බයර්ස් රිස්ක් සෙලර්ස් මාකට්. එහෙම කියන්නේ. හරිද? සෙලර්ගේ මාකට් එක බයර්ගේ රිස්ක් එක. මේක දැන් එතකොට දෙවෙනි ටර්ම් එකේදී කාටද රිස්ක් එක තියෙන්නේ? ඩොකියුමන්ට්ස් උත් වෙනවා බඩු තියෙන්නේ නැවේ. බඩු වල මම කියන බඩු වල රිස්ක් එක නෙමෙයි. ඒක වෙන රිස්ක් එක කොහොමද බයට තියෙනවා. එන්නේ මොන බඩුද කියන රිස්ක් එක බයට කොහොමද තියෙනවා. හරිද? ඒක මේක මොන පේමන්ට් ටර්ම් එකක තියෙනවා. පේමන්ට් එක ගැන රිස්ක් කාටද තියෙන්නේ? එක්ස්පෝර්ට්. ඇයි හේතුව? එක්ස්පෝර්ට් උත් තියෙන හේතුව. Payment එක. ඩොකියුමන්ට්ස් එකක් දීලා ඔව්. යාට පේමන්ට් එක ගැන රිස්ක් එකක් තියෙනවා. ඔව් පේමන්ට් එක මෙයා කරොත් නෙන්නේ. මේක DP හොයවා DA හොයවා මෙතනට ආපු ඩොකියුමන්ට් සෙට් එක මේ ඉම්පෝර්ටර් ගන්න තියෙන්න පුළුවන් නේ. බඩු ටිකක් ලංකාවට එනවා. බඩු ටිකක් ලංකාවට එනවා මේ ඩොකියුමන්ට්ස් ටිකක් බැංකුවේ තියෙනවා. අපිට ඉතුරු වෙන්නේ ෂිප්මන්ට් එක පෝට් එකට එනවා. අරය බලන් ඉන්නවා වට්ටිය දාලා ලුණු වගේ වෙන නරක් වෙනවා කන්ටේනර් එක ඇතුළේම ජූස් වෙලා එන්නේ. හරිද? අර මේ නරක් වෙන මැටීරියල් නම් ඕන දවසක් තියෙනවා. එයා ඒකට ඒවා රීඑක්ස්පෝර්ට් කරනවා වෙන රටකට. එහෙම නැත්නම් මේ වෙන බය කෙනෙක් හොයා ගන්නවා. එක්ස්පෝර්ටර්. එක්ස්පෝර්ටර් එහෙම කරන්න වෙනවා. ලංකාවේ ගන්න වඩුවක් නම් මෙහෙම අපිට බය කෙනෙක් හොයාගෙන ඒ BL ට්‍රාන්ස්ෆර් කරලා එයාට දෙනවා. වෙන එක්කෙනාට දෙනවා. නැත්නම් වෙන රටකට ආයෙමත් රීඑක්ස්පෝර්ට් කරගන්නවා එයාගේ කොස්ට් එකේ. ඒතර ඉම්පෝර්ට් අදල්ලේ ඉන්නවා මේ අත් එක සේල්ස් ඇග්‍රීමන්ට් එකක් ගහලා බට් එක වෙන වෙලා ඩොකියුමන්ට්ස් එක බැංකුවේ දිනවා. බැංකුවත් බලන් ඉන්නවා මේ ඉම්පෝර්ට් ගන්න බිල්ස් ක්ලෝස් කරලා හෙට යවනවා. මෙන්න අපිට කරන්න දෙන්නේ මෙයා ගන්න ඩොකියුමන්ට්ස් කියලා. ඒතර එක්ස්පෝර්ට් එක රිස්ක් එකක් තියෙනවා. පේමන්ට් එක සම්බන්ධව. පේමන්ට් එක ගැරන්ටිඩ්. හා? පේමන්ට් එක ගැරන්ටි නෑ. එහෙනම් මොකක්ද ඊළඟ ඔප්ෂන් එක අපිට? පේමන්ට් එක ගැරන්ටි වෙන්න ඕනේ නේද? හා? LC. ඒක තමයි LC එකෙන් කරන්නේ. හරි අපි ගැරන්ටි දෙන්න අපි. ලෝකල් ගැරන්ටිස් දෙන්න. ඒ වගේ අපි මේ වගේ මේ කතාව මේ දෙන සේල්ස් කොන්ට්‍රැක්ට් එක ගන්නවා. ඒකේ තියෙනවා පේමන්ට් ටර්ම් එක LC කියලා. ඇඩ්වාන්ස් පේමන්ට් වත් DP වත් DA වත් නෙමෙයි LC කරන්න ඕනේ කියලා සේල්ස් කොන්ට්‍රැක්ට් එකේ තියෙනවා. එතකොට සේල්ස් කොන්ට්‍රැක්ට් එකේ විතර ප්‍රොෆෝමා ඉන්වොයිස් මේ එක්ස්පෝර්ට් හදනවා. හදලා ඒක ඉම්පෝර්ට් හදනවා. ඉම්පෝර්ට් එනවා අපි ගාවට. දැන් හැම TT එකෙත් එහෙම ඉන්වොයිස් එක කරන්න එන්නේ. එනවා. අපි ගාවට එනවා. අපි කරන්නේ මෙයාගේ ක්‍රෙඩිබිලිටි එක බලලා ක්‍රෙඩිට් වර්තිනස් එක බලලා අපි LC එක කරනවා. LC එක අපි ඇරියා කියන්නේ බැංකුව ඇරියා කියන්නේ ගැරන්ටියක් දුන්නා සමානයි. හරිද? අපි ඔය ගැරන්ටියක් නෝට ගන්නකොට කතාව හොඳට තේරුණා මේක. ඉතින් අපි ඉම්පෝර්ට් එක බැංකුව විතර එක්ස්පෝර්ට් එක බැංකුවට අපි LC එකක් දෙනවා. දැන් මේ හැම එකෙම දැන් මේ මොනවද අපි දෙනවා කී කොහොමද ඒක කරන්නේ අපි? දැන් LC දෙනවා කොහොමද කරන්නේ? කමියුනිකේෂන් සිස්ටම් එකක් තියෙන්න බෑ අපිට මොකක් කරේ? දැන් ලංකාවේ දෙනවා අපි ලෙටර් එකක් ගහලා දෙනවා බෙනිෆිෂරියට. ගැරන්ටි එක ඉෂුව කරලා. මේකද කොහොමද වෙන්නේ මේක? ස්විෆ්ට් එක තුල. හරිද? Society for Worldwide මොකද්ද? Interbank Financial Translation නේ? Financial Telecommunication. Society for Worldwide Interbank Financial Telecommunication SWIFT එක. හරිද? ඕක through fax එකක් වගේ. හරිද? ඕක through LC එකක් අපි message type එකක් තියෙනවා MT700 කියලා. මේක MT එක message type අර TT එකේ ඉන්න විදිහට 103 එකක් නේ. MT 103 එක. හරිද? මේකට තියෙන 7 series එකේ. ඒ වලට දන්න එපා වැඩි. MT700 type එකේ message එකක් අපි SWIFT එක through යවනවා export එක බැංකුවට අපි LC එකක් කරේ කියලා. ඒ යවන message එක ඇතුළේ තියෙනවා applicant කවුද? මම වචනට කියනවා වන්න. applicant කවුද? applicant කියන්නේ කවුද? import ලංකාවේ කියන්නේ. beneficiary කවුද? exporter. ඒතර beneficiary bank එක මොකක්ද? හරිද? beneficiary ගේ intermediary banks මොනවද තියෙනවද? හරිද? අන්තිමට කාටද මේ LC එක ඇඩ්වයිස් වෙන්න ඕනේ? හරිද? මේ LC එක transferable නැද්ද? irrevocable ද revocable ද? දැන් ඔය ළඟදී අර පාර්ලිමේන්තුවේ කතා වුණේ LC මේ කැන්සල් කරන්න පුළුවන්ද කියන ඔප්ෂන් එක. හරිද? අපි දන්නේ නැහැ සබ්ජෙක්ට් එක ඇත්තටම. එන එකේ කියනවා මේ කැන්සල් කරන්න පුළුවන් තිබ්බනේ වාහන ඉම්පෝර්ට් කරන්න LC කැන්සල් කරන්න තිබ්බනේ. ඒත් අපි සබ්ජෙක්ට් එක දන්නේ මුත් කියන්නේ. මේක කැන්සල් කරන්න පුළුවන්ද? හරියොත් එහෙම. හා? ඒක තමයි irrevocable කියන්නේ. අපි අරින්නේ ගොඩක් කරලා ලංකාවේ irrevocable LCs කියන්නේ මෙතන පාටිස් කීයක් ඉන්නවද මේන් පාටිස් LC එකේ? කවුද? ඉම්පෝර්ට් එක්ස්පෝර්ට්. තව ගොඩක් පාටිස් ඉන්නවා මම කියන්නම් කතාවට හරියද? තව 4-5 දෙනෙක් පාටිස් ඉන්නවා මේකට මේ කතාව යද්දි තේරෙයි ඔයගොල්ලන්ට. එතකොට මේක irrevocable හරිද? කැන්සල් කරනවා නම් ඒ පාටිස් ඔක්කොගෙම ඇග්‍රීමන්ට් එකත් එක්ක. හරිද?